තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අද මේ දේශනේ අනුග්‍රහක ආශිර්වාදය ලබා දෙන්නේ අප්‍රේල් 22 වෙනිදා තුන්වෙනි උපන්දිනයේ සමරන අගලවත්තේ පදිංචි සෙනුජ ප්‍රනාන්දු පුංචි පුතාට ආශිර්වාද පිණිස ගයාන් ප්‍රනාන්දු අශිතාද සිල්වා කියන දෙමව්පියන් විසින් ඒ චූටි පුතාට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ සමගම කියලා තියෙනවා රංජිත් සිල්වා පියාණන්ගේ පස්වන ගුණ සමරුව නොබෝදා යෙදෙනවා කියලා. ඒ පියාණන්ටත් සදාකාලික සැනසීම උදා වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. අද පාස්කු ප්‍රහාරයේ වර්ෂ පූර්ණ වෙන දවස. එතකොට අසරණ අහිංසක අපේ දුවලා පුතාලා රාශියක් මරණයටපත් වුණ නොවේ මරණයටපත් කළ දවස. එහි මෙහෙයවීම භෞතිකව කාගෙද කියලා සොයමින් පවතිනවා. එලි කරගන්න උත්සාහ කරනවා. නමුත් අපි ස්ථිරවම දන්න දෙයක් තියෙනවා. ඒ ක්‍රියාව පිටිපස්සේ හිටියේ සාතන් මිත්‍යය. ඒ අයගේ ආගමේ විශ්වාසය අනුව. අපේ විශ්වාසය අනුව නම් එතන ක්‍රියාත්මක වුණේ මාර බලවේගය නැත්තම් විශ්වයේ නපුරු බලවේගය හෙවත් කර්ම බලවේගය තමයි එතන ක්‍රියාත්මක වුණේ. කිසිම තර්කයක් නැහැ, ස්ථිරමයි. ඒතර යක්ෂයා නැත්තම් අපි කියන මාරයා හෝ මාර බලවේගය මේ නරක නපුරු බලවේගය මේ විශ්වය තුල නොකඩවාම ක්‍රියාත්මකයි. එතකොට යම් යම් අවස්ථාවල ඒ අයගේ අය යොදා ගන්නවා. භෞතික තලයේ ඉන්න මිනිස්සුන්ව යොදා ගන්නවා, තමන්ගේ පිරිස යොදා ගන්නවා මේ දේවල් කරන්න. මම මේ කියන දේ ඊටාම බුද්ධියෙන් ග්‍රහණය කරගත්තොත් ඔබට ඊටා වටිනවා. එතකොට දැන් මේ දේවල් කළේ අහවලාය නෑ, මේ දේවල් කළේ එයා නෙවෙයි, මෙන්න මේගොල්ලෝයි කියන නම් රාශියක් අපි අන්තර්ජාලය තුල දකින්න, ඔබත් දකින්නවා. එතකොට මේ අය මේ සැක සහිතව තමයි චෝදනා කරන්නේ, මෙයා වෙන්න ඕනේ, මේගොල්ලෝ තමයි මේක කරේ, මේගොල්ලෝ තමයි මේක කරේ කියලා තියෙනවා. එහි සත්‍ය අසත්‍යතාවයේ කෙසේ වුවත් නොමිනේට් වෙලා තියෙනවා යම් පිරිසක්. එහෙමනම් ඔබෙත් මගේත් අපි සියලු දෙනාගේම පිළිගැනීම තමයි ඒ කියන ඒ නන්දරන ඇත්තෝ යක්ෂයාගේ ඇත්තෝ කියන එක. මාර්යාගේ බලවේග ක්‍රියාත්මක කරන්න මාර දිව්‍ය පුත්‍රයෝ කියන එක කිසිම සැකයක් නැහැ. එතනේ අහිංසක මිනිස්සු කිසි වරදක් නොකර අහිංසක මිනිසුන් මරණයට පත් කර මුල් තැන අපි හොයාගත්තා. අපි හොයමින් පවතින්නේ මැද හිටපු කට්ටිය නෙවෙයි. ඒ අය යොදාගත්ත කට්ටිය තමයි දැන් මේ හොයන්නේ. හෙවත් මාර්යාගේ දරුවෝ ටික මේ හොයන්නේ අපි. සාතන්ගේ දරුවෝ ටික ගැන තමයි දැන් මෙතන පරීක්ෂණය පවත්වන්නේ මේ පොළොව තලයේ මත. නමුත් ඔබට එකක් හිතා ගන්න පුළුවන්. ඒවා කවදා හෝ එළි වෙයි නැත්නම් එළි නොවේයි. ඒ කුමක් වුවත් ඔබට යමෙක් සැකනම් අනිවාර්යයෙන්ම එයා යක්ෂයාගේ කෙනෙක්මයි. එහෙමනම් තාමත් ඒ යක්ෂ පිරිස සැඟවිලා ඉන්නවා. යක්ෂයා විසින් නැත්තම් මාර බලවේගයේ නපුරු බලවේගයේ විසින් විශ්වයේ මේ අයව හංගනවා. එයාට හරි ලේසි. ඇයි? ඔබ දන්නවා මාරයාගේ පිරිස පොළොතලේ ප්‍රමාණයෙන් වැඩි. දෙවියන්ගේ පිරිස ප්‍රමාණයෙන් අඩුයි. බලයෙන් වැඩි. සදාකාලිකව පරද්දන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ දෙවියන්ගේ පිරිස. කවුද දෙවියන්ගේ පිරිස? මං නමක් දාලා තියෙනවා දෙව්සෝ දේශයේ, දෙව්සෝ පවුලේ දෙව් කියන වචනේ තියෙනවා. එතකොට මුලින් අපිට ඔකට විවාද ආවා මේ දෙව් කියන එක දාන්න එපා, මේක කතෝලික නැත්නම් ක්‍රිස්තියානි ආගමේ කියලා. නෑ. දිව්‍යත්වයේ කියන එක දේව කියන එක ග්‍රීක වචනකින් ආපු එකක්. බැබලෙන තැනත්තා, බැබලෙන දේ දේවා කියන තැනින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතන කිසිම ආගමක සම්බන්ධයක් නැහැ. සමාජයේ කවුරු බැබලෙනවා නම් දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් වගේ එහෙම තමයි කියන්නේ. එතකොට කවුද දෙවි කියන තැන අපි කතා කරන්නේ මොකක්ද ඒ தත්ත්වය? ඔබ දෙවියන්ගේ අය. ඇයි මම එහෙම කියන්නේ? දෙවියන්ගේ කියන තැනින් නිරූපණය වෙන්නේ දිව්‍යත්වය, තමන්ගේ හෘදය ආශ්‍රිතව තියෙන විඥානේ නැත්තම් අනිත්‍යය කියන්නේ ආත්මය කියලා. දිව්‍ය ආත්මේ ක්‍රියාත්මක කරන තැනත්තා දෙවියාය. ඔබ සියලු දෙනාම දේවත්වයක් ඇති අයයි. එතකොට ඔබ කියනවා දෙවියන් වහන්සේ කියලා මහා දිව්‍ය තත්ත්වයක්. අපිට තියෙනවා බෞද්ධයින්ට. මහා දිව්‍ය තත්ත්වයක් තියෙනවා. අපේ ගෞරවනීය බුදුරජාණන් වහන්සේ. ඇයි එසේ කියන්නේ? උන්වහන්සේ දෙවියන්ගේ දෙවියා කියලා අපි හඳුන්වන්නේ. දෙවිවරුන්ගේ දෙවියා. එතකොට අනිත් ආගම්වල තියෙනවා දෙවිවරුන්ගේ දෙවියා. ග්‍රීසියේ නම් සියස් දෙවියාය. නැත්නම් අනිත් අයගේ දෙවියන් වහන්සේ. ඊට පහළින් ඉන්නවා දේවතාවරු. එයාට කියනවා ඒගොල්ලෝ ඒන්ජල්ස්ලා කියලා වෙන නම් තියෙනවා. අපිටත් ඒ වගේ දෙවිවරු ඉන්නවා. අපි දන්න දෙවිවරු ඉන්නවා. අපි නමින් අහලා තියෙන අත්දැකීම් තියෙන දෙවිවරු ඉන්නවානේ. කතරගම ශ්‍රී සුමන සමන් දෙවියෝ, ඒ වගේ ශ්‍රී මහා විෂ්ණු දෙවියෝ,
අපේ භද්‍රකාලි මෑණියෝ, පත්තිනි මෑණියෝ ආදී වශයෙන් දෙවිවරු ඉන්නවා. ඒ සීල දිනාටම වැඩි ඉහළයි ඒ අයගේ දෙවියා. දෙවියන්ගේ දෙවියා බුදුන් වහන්සේය. එහෙනම් අපිත් දෙවියන්ගේ පුත්‍රයෝය. ආගම් ભેදෙන් තොරව අපි දෙවියන්ගේ පුත්‍රයෝය. පිරිසෙන් අල්පයි. හැබැයි සදාකාලික ජයග්‍රහණය අප සතුයි. ඇයි හේතුව? කතෝලික අය දෙවියන් වහන්සේ කිව්ව යහපත් මාර්ගයේ ගමන් කරන නිසා එයට ජයග්‍රහණය අනිවාර්යෙන් හිමි වෙනවා. ක්‍රිස්තියානියට ඒ ජයග්‍රහණය හිමි වෙනවා. ඒ අය යන්නේ එයාට යහපත් කියා දුන්න එයාගේ යහපත් ගුරුවරු කියා දුන් මාර්ගය ඔස්සේ යන කෙනා. හැමෝම යන්නේ යන අය. සැබෑ දෙවියන්ගේ දරුවෝ. අපිත් දේව දරුවෝ. දේවාති දේව බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. හෙවත් අපිත් දේව දරුවෝ. අපි අනිවාර්යෙන් අපි සැනසීම ලබනවා. ඇයි? අපේ ගුරුවරයා අපිට පාර කියලා දීලා ටෝච් ගහලා පාර පෙන්නලා ඉවරයි. අපි පාරට බහලා තියලා අපි යනවා. අපිට ඈත තියෙන ආලෝකය ටිකින් ටික පේනවා ලඟ වෙන්න පටන් ගන්නකොට. ඒක අනිවාර්යයි. යනවාමයි දිනනවාමයි. මම මේ කියන්නේ ඒ දේ නෙවෙයි. ඔබ හිතේ තියාගන්න ඒ යක්ෂයා නැත්තම් ඒ මාරයා, මම යක්ෂයා කියන වචනේ භාවිතා කරනකොට දැනට ඔබට තේරෙන්න මාර බලවේගය හෝ නපුරු බලවේගය සදාහටම ක්‍රියාත්මකව පවතිනවාමයි. කවදා හරි විනාශ වෙන්නේ යක්ෂයාගේ බලපෑමෙන් විනාශ වෙනවා දේවල්. ඇතිවීම, පැවතීම, නැතිවීම තියෙනවා. එතකොට මේ අදටත් අපේ පොළොව තලෙත් ලංකා භූමියේ නෙව සිද්ධ වුණේ තවමත් ඒ යක්ෂ බලවේගය ක්‍රියාත්මකයි, ඉවත් වෙන්නේ නැහැ. ඉවත් කරන්න බෑ. යක්ෂ බලවේගය විශ්වයෙන් අතු ගාලා දාන්න බෑ. පොළොව තලෙන් අතු ගාලා දාන්න බෑ. එහෙමනම් කළ යුත්තේ ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන එක විතරයි. වෙලා මායාව නැත්තම් යක්ෂයාව යටපත් කරලා දැමීම පමණයි කරන්න පුළුවන්. එයාට ඔලුව උස්සන්න දෙන්නේ නැතුව එයා පැත්තකට කරන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මකයි. ඊ පෙරේද අපි දැක්කනේ ආයෙ ක්‍රියාත්මක වුණා. බෞද්ධ සහෝදරයෙක් වෙඩි කෑවා. අන්න ක්‍රියාත්මක වුණා. එයා ඒ සඳහා යක්ෂයා නැත්තම් මායාව යොදා ගන්නවා. එයාලගේ එකෙක්. එයාලගේ කෙනෙක් යොදාගන්නේ. එතෙන්ට රහත් ත්වයටපත් වෙච්ච උත්මයෙක් යොදාගත්තේ නැහැ. තාපසතුමෙක් යොදාගත්තේ නැහැ වෙඩි තියන්නේ. ඒ ඝාතන වලට ඔය හැමතැනම යොදාගත්තේ නැහැ උසස් උත්මයෙක්. කවුද යොදාගෙන තියෙන්නේ? මනස හොඳටම පහත් කෙනෙක් නේ යොදාගන්නේ. කවුද? එයා කෙලින්ම දෙවියන්ට අනුගත නොවන යක්ෂයා විසින් හැන්ඩල් කරන කෙනෙක්. එහෙමනම් ඔබට පැහැදිලි අදටත් පොළොවේ මේ ලංකා භූමියේ සම්පූර්ණ පාලනය තියෙන්නේ කවුරු අතේද? නායකත්වයට නොඑක් අය ආවට ඒ අත ක්‍රියාත්මක කරන විදිහෙන් ඔබට තීන්දුවක් ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ නැත්තම් දිව්‍යත්වයේ දයාව ක්‍රියාත්මක කරන්නේ යක්ෂයා දයාව ක්‍රියාත්මක කරන්නේ කියලා ඔබට හොයාගන්න පුළුවන්. කරන ක්‍රියා තුළින් බුදුන් වහන්සේ කිව්වේ කෙසේද? වසලෙක් නැත්තම් බ්‍රාහ්මණෙක් හොයාගන්න ක්‍රමය. නචජ්ජා වසලෝ හෝති නචජ්ජා හෝති බ්‍රාහ්මනෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. එහෙමයි බුදුන් වහන්සේගේ උපදේශය. මොකක්ද ඒ කිව්වේ? එතකොට කෙනෙක් වසලෙක් කියන්නේ අන්න වර්ගේ තක්කඩි මිනිමරුවෙක්, මංකොල්ලකාරයෙක්, හොරෙක් බවට පත් වෙන්නේ ක්‍රියාවෙන්. කෙනෙක් උසස් තත්ත්වයටපත් වෙන්නේ ක්‍රියාවෙන්. මම මේ විදිහට හිතාගෙන හිටියේ ඒව වැඩක් නැහැ. මං කිව්වේ මෙහෙමයි. සහන සලසනවා, අරවා දෙනවා, මේවා දෙනවා. මම මේ ලක් භූමිය ඉහළට ඔසවලා ලෝකේ එක කරනවා. නෑ. බුදුන් වහන්සේ කිව්වේ නෑ එහෙම. සැබෑ කෙනා වචනෙන් තෝරගන්න කියලා උන්වහන්සේ කිව්වේ නෑ. ක්‍රියාවෙන් තෝරගන්න කියලා කිව්වේ. එහෙමනම් අපිට පැහැදිලි මේ දක්වාම අද දක්වාම ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද? බ්‍රාහ්මණයද වසලයද ක්‍රියාත්මක වෙන්නේ මේ භූමිය තුල. මායя ක්‍රියාත්මක වෙන්නේ ඒ සඳහා Tamanට ගැළපෙන ඉත් යොදා ගන්නවා. කැමැත්තෙන් සමහරට අකමැත්තෙන්. ඒ ග්‍රහණයට අසු වෙන එකයි වැරද්ද. අපේ පාලකයෝ පත් වෙනකොට පත් වෙන්නේ අපි බොහෝ දෙනෙක්ගේ කැමැත්තෙන්. මම ඉස්සෙල්ලත් කිව්වා. එතකොට ඒ අත තුල ක්‍රියාත්මක වුණේ දෙවියෝ. දිව්‍යත්වයේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසානේ අපි එයාගේ යහපත දැක්කේ. අපේ දේශය ගොඩනගා ගන්න ආපු දෙවි කෙනෙක්. ඇයි? දිව්‍යත්වයෙන් තමයි එතුමාලා ක්‍රියාත්මක වුණේ. එතුමීලා ක්‍රියාත්මක වුණේ. හැබැයි ඇවිල්ලා ඒ தත්ත්වයටපත් වුණාන් පස්සේ දෙවියන්ගේ தත්ත්වය පොඩ්ඩක් පැත්තකට දාලා මාර්යෝ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා පුජ්‍යලයා තුල. ඒ කෙසේද? දෙවියෝ ළඟ තාන්න මාන්න දෙන්න නැහැ. අපිට දෙන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ තුන දෙවියෝ ගාව නැහැ. හැබැයි ඒ හරි රසවත්. ඒ රසවත් ಜಾති තුන, ඒ තිරස්චීන ගති තුන තින් යක්ෂයා ගාව, මාරයා ගාවයි. ඒ තුන ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. පෙන්නනවා රාග. හරි?
දේශ පෙන්වනවා නරුතම ඔබට අවල් දවසේ මෙහෙම කිව්වේ කියලා. දේශය ඇති කරනවා. මෝහ තණ්හාවටපත් කරගලා පුළුවන් තරම් සල්ලි වල රසය පෙන්නලා අන්න යක්ෂයා ග්‍රහණයට ගන්නවා. දන්නේම නැතුව ඒ පැත්තටපත් වුණාන් පස්සේ යක්ෂයා යාව හැන්ඩල් කරනවා. යහපත් අය ඝාතනය කරලා දාන්න. මර්ධනය කරලා දාන්න. යම් දර්ශනයක් නැగిලා හිටනෝ නම් ඒක මර්ධනය කරලා දාන්න එයාව යොදා ගන්නවා. ඒ පිරිස යොදා ගන්නවා මාරයා. යම් තැනක දෙවියන්ගේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක මර්ධනය කරන්න යොදා ගන්නවා. යහපත් දේ දේශනා කරනවා නම් ඒ මර්ධනය කරන්න යොදා ගන්නවා. සෝමහාමුදුරන් වහන්සේට උනේ මර්ධනය කරලා දැම්මා. ඊටත් කලින් පානදුරි අපේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරා මර්ධනය කරලා දැම්මා. අපි ආධ්‍යාත්මික සුවය මගින් ආධ්‍යාත්මික ලෝකය ඇති කරන්න පටන් ගත්තා. මර්ධනය කරන්න උත්සාහ කරා. ඒ උත්සාහය දිගටම තියෙයි. මොකද සාතන් නැත්තම් යක්ෂයා පොළොවේ ඉන්නවා. කවදා හරි කුමාර මහත්තයාට තනක් හම්බෙයි කියලා හිතන්න එපා. මාර්යා ක්‍රියාත්මකයි. සාතන් ක්‍රියාත්මකයි. එතකොට අපිට තියෙන්නේ එයා මැඩපැවැත්වීමේ හැකියාවටපත් වෙන්න ඕන අපි. ඔබ දන්නවා මාර්යාව මැඩපවත්වන්න පුළුවන් හැකියාව කොහොමද කියන එක. දිව්‍යත්වය තමා තුළ ළඟා කර ගැනීමෙන්, තමා තුළ වගා කර ගැනීමෙන් විතරයි. වෙන කිසි ක්‍රමයකින් එයාව මේචල් කරන්න බෑ. ඡන්දයක් තියලා එයාව මේචල් කරන්න බෑ. ඇයි? පත් වෙන යාගේ කට්ටියයි. නායකත්වය මාරු කිරීමෙන් හරියන්නේ නැහැ. එතකොට මම ඔබට කියන්නේ මගේ පිරිස කුමක් කළ යුතුද කියලා. ඔබ මේ වකවානුව මම කිව්වා 2027 28 වෙනකන් ඔබට ෂේම භූමියක් ලැබෙන්නේ නැහැ. තව සුමානයක් වගේ යනකොට ටිකෙන් ටික මේ තියෙන උද්ඝෝෂණ තත්ත්ව ඉවත් වෙනවා. කුමන ක්‍රමයකින් හෝ ඒ යටපත් වෙනවා. මම කිව්වා ඒකේ මුහුණුවර වෙනස් වීමෙන් වෙන දේ වෙනස් වෙනවා. ඊළඟට දැන් තර්ජන ගර්ජන එනකොට ඒකට එරෙහිව ඔබට යන්නට බෑ. ඔබ සාමයයි ප්‍රිය කරන්නේ. ඔබ සාමයෙන් කටයුතු කරන්නේ. එතකොට කෙනෙක් සාමයට ප්‍රතිවිරුද්ධ දේ කරනකොට ඒ දෙකට හැප්පෙන්න බෑ. ගහනකොට ඔබ ගහන්නේ නැහැනේ. වෙඩි තියනකොට ඔබ අනිත් පැත්තට වෙඩි තියන යුද්ධයක් නෙමෙයිනේ කරන්නේ. අපි ළඟ තියෙන සාමයනේ. එතකොට සාමයෙන් යන අයවනේ මරලා දාන්නේ. එතකොට සාමකාමී දෙයක් හිමින් සිවුරේ යටපත් වීමයි වෙන්නේ. කවුරු මොනවා කිව්වත් මම මේ කියන දේ තමයි වෙන්නේ. ඔබ හොඳට මතක තියාගන්න. ඉදිරියේදීත් අපිට දුෂ්කර කාලයක් එනවා. යම් අයගේ පුටු මාරු වෙන විදිය මම අවුරුදු 3කට කලින් කිව්වා. මෙහෙ වුණත් මම දන්න දේ මම ඔබට කියනවා. මම දකින දේ ඔබට කියනවා. කිසිවෙක්ගේ හොරා කාපු මුදලක් අපේ භූමියට ලැබෙන්නේ නැහැ. මතකම තියාගන්න. ඔප්පු කරන්නත් බෑ. තමන්ගේ නම් වලින් නැහැ. නීති අනුකූලවයි ගේන්න ඕනේ. අනීතියෙන් ගන්න බෑ. අනීතියෙන් ගන්න නම් අර දේශේන පේන්නේ නැති දේශේන එන්න ඕනේ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක නිසා මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ අර සල්ලි ගෙනාවොත් අපේ රටේ යන්න පුළුවන් ඉහළටම මාත් පිළිගන්නවා. සිද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා එහෙම ඔය හිතන්නේ නැති නායකවරු එන්නෙත් නැහැ. වෙනත් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න මං අනාවැකි කියන්නේක් නෙමෙයි. නමුත් මට පේන දේ කියනවා. කියන්නේ ඒ ගැන චූන් වෙන්නවත් දුක් වෙන්නවත් නෙවෙයි. කළ යුතු දේ කියන්නයි. මේ රටේ ඉන්න ජනතාවගේ හැටි මම පොඩ්ඩක් කියන්නම්. මේ රට ගොඩ නොයන්න හේතුව පාලකයන්ගේ තියෙන වැරද්ද, හොරා කාපු කෑම, අදූරදර්ශී බව පමණක් නොවේ. පමණක් නොවේ. මං කියන්නේ ඒව නෑ හරි හොඳයි කියලා. යහපත් දේවලුත් තිබුණා, අයහපත් දේවලුත් තිබ්බා. ඒක සංසන්දනය කරගන්න ඕනේ ඔබ. අපි අන්තගාමී වෙලා කතා කරලා වැඩක් නැහැ. වත්මන් නායකයාව පත් කරගත්තේ කැමැත්තෙන්. බහුදන ඡන්දයෙන්. අදටත් පිරිසක් කැමතියි. මේව රහසක් නෙවෙයිනේ. කෙනෙක් යහපත් දෙයක් කරා නම් යහපත්මයි. මේ පත් වෙච්ච කෙනා හොරකම් කරා කියලා කියනවා, දූෂිත කරා කියලා කියනවා, දූෂණය කරනවා වැරදි. පැත්තෙන් වැරදි. හැබැයි ඊට කලින් යහපත් දේවල් මොනවා හරි කරලා තියෙනවා නම් ඒවා යහපත්මයි. මම කියන්නේ ඒකයි. එතකොට දක්ෂයෙක් නැති කරේ අපේ දේශයේ අවසනාවටයි. මම අදත් කියන්නේ ඒ ටිකයි. හැබැයි මේ සම්පූර්ණ වශයෙන්ම 2028 වෙනකොට දෙයක් වෙයි. මට ඉතින් එහාට මම කියන්නෙත් නෑ. නමුත් එතෙක් ඔබට පුරුදු වෙන්නට වෙනවා අල්පේච්ඡතාව. අර ගම්වල අවුරුදු සුවත් පැවැත්තුවා කිව්වා, යාපියාගෙන කෑවා කිව්වා. ඒගොල්ලන්ට මේවා චරිත්‍රතාවය දැනෙන්නේ නෑ. මේ තියෙන පීඩනේ ගමට ගිහිලා නෑ කියලා මම අන්තර්ජාලයේ දැක්කා. ඒ ගියේ නැත්තේ අල්පේච්ඡතාව පුරුදු වෙලා ඉන්න නිසායි. ඒ සැබෑ බෞද්ධකමයි. මම කියන්නේ ඔබට දරලිප් ගෙනල්ලා තියාගෙන උයන්න කියලා බෑ. නගරින් ඉන්නයට බෑ. හැබැයි අල්පේච්ඡතාව ඕනෑම කෙනෙකුට පුහුණු විය හැකි, ක්‍රියාත්මක කළ හැකි. ඒ නිසායි අපේ උත්තරීතර බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතාව දේශනා කරේ. සුවල්ප කටයුතු ඇති බව දේශනා කරේ. අද අපිට සුවල්පයක් කටයුතු තියෙන්නේ. බාහන්න උන්වහන්සේ උතුම් කියලා තියෙන්නේ මොනවද? සුවල්ප කටයුතු ඇති බව උතුම්. ඍජු බව උතුම්. මුරුදු බව උතුම්.
බලන්න තියෙන දේවල් තුල කොයිතරම් අපේ ජීවිතේට සැනසීම කියන දේවල් තියෙනවද කියලා. පාලක පන්ති ඉන්න අයත් සැනසීමෙන් ඉන්න අය නෙවෙයි. අපි දන්නවා. මොකද මේ වගේ පීඩනයක් තියෙනකොට ඒ අත්තන්ට සැනසීමක් නැහැ. දෙගොල්ලන්ටමයි මම කියන්නේ සැනසෙල්ල උදා කරගන්න අල්පේක්ෂතාවයටපත් වීමේ. දැන් ඒගොල්ලෝ අද බැනුම් වහන්නේ කෝටි ගණන් සල්ලි හොරකම් කරලා නොඑක් දේවල් කරා කියලායි. නමුත් අල්පේච්ඡ ජීවිතය ගත කරා නම් සැබෑ නායකයෝ විදිහට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. සැනසෙල්ල හිතේ තියෙනවා. පාරට බැස්සා මිනිස්සු වැළඳ ගන්නවා. බණින්නේ අන්න හොරා දෝපිය හූ ඒවා කියන්නේ නැහැ. දැක්කහම දුවගෙන ඇවිල්ලා බදා ගනි, ඉඹි වැළඳ ගනි. ඒක වටිනවා. ඒක කෝටි ගානකට ගන්න බෑ. ඒ තත්ත්වය උදා කරගත යුත්තේ. අපි පුරුදු විය යුත්තේ අල්පේක්ෂතාව ඊළඟට උපේක්ෂාව. දුක සැප දෙකී සමව පැවතීම අපි තියාගෙන ඉන්නවා නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම බුදුන් වහන්සේ උගන්වලා තියෙනවා. මේ දේවල් වලදී කම්පා වෙලා වැඩක් නැහැ. අද සිද්ධ විශේෂණයේදී කම්පාවටපත් වෙනවා බොහෝ දෙනා. ඊයේ සිදුවෙච්ච විශේෂණයත් ඒ වගේ එක කම්පාවටපත් වෙනවා. කම්පාවටපත් වීමෙන් පළක් නැහැ. ඥානවන්තෝ ඒ සිද්ධි දිහා බලන්න ඕන. පළවෙනි අපි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි උපේක්ෂා සාගත වෙලා යම් වැරදක් වෙලා තියෙනවා නම් වැරද්ද නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත යුතුයි. එයත් මෛත්‍රියෙන් කළ යුතුයි. ගැටුම් ඇති කර ගැනීමෙන් කවදාකවත් සහනයක් ඇති වෙන්නේ නැහැ. එක්කෝ නීත්‍යානුකූලව දෙයක් කරන්න ඕනේ නැත්නම් මෛත්‍රී සාගතව එක්කෝ සාකච්ඡා විදිහට. එහෙම නැත්නම් නීති අනුකූලව. ඕක තමයි සාමාන්‍ය සදාචාරවත් ක්‍රමය. දැන් මම එන්නේ ගෝල්ෆේස් එකට. ගෝල්ෆේස් එකේ ඇත්ත බොහෝ කාලයක් එතන රැස් වෙලා විරෝධාකල්ප දියත් කරා ඔබ දන්නවා. අපිත් ඒ දරුවන්ට ආශිර්වාද කරා කරදරයක් වෙන්න එපා. නිර්භීතම එඩිටර් රටට ආදරය ඇති පුජ්‍යලෝ ආපු නිසා ඒ හොඳයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අපි විවෘතව බලමු මේගොල්ලන්ගේ විරෝධය තිබුණේ රජයට විරුද්ධව. එතකොට රජයට පාලනයට විරුද්ධව. රජයටයි පාලනයටයි විරුද්ධව රජයේ විසින්ම දීපු අවසර දීපු භූමි භාගයක ඉඳගෙන රජයට විරුද්ධව කරන සටන මොකද්ද? රජයේ විසින්ම දෙනවා මේක පාවිච්චි කරන්න ඔයා සරණට එන්න කියලා පොඩි අඟල් හතරේ පොඩි පිහි කෑල්ලක්. දීලා ඒගොල්ලෝ කාලු තුවක්කු ඔක්කොම තියාගෙන ඉන්නවා. එතකොට ඔයාලා මේ දීපු ආයුධය අරන් තමයි යන්නේ සරණට. ඒ වගේ මේ දීපු පොඩි භූමි භාගයක ඕගොල්ලෝ රැස් වෙලා පුළුවන් තරම් කෑ ගැහුවාම පීඩනය පිට වෙනවා. ඔබේ පීඩනය ටික ටික ඉවත් වෙන්න කරන උපක්‍රමයක් ඒක. මේක අධිරාජ්‍යවාදී උපක්‍රමයක්. මිනිස්සුන්ගෙන් නැගිටලා එන පීඩනය ඉවත් කිරීමේ ක්‍රමවේද තියෙනවා. ඒක සූක්ෂමව කපටි විදිහට කරන ක්‍රමවේදයක්. එකක් තමයි එංගලන්තෙත් මං හිතන්නේ මට මතකයි යන්තම් එහෙම චතුරස්‍රයක් තියෙනවා මිනිස්සුන්ගේ පීඩන ඉවත් කරලා දාන්න කරන උපක්‍රමයක්. මෙහෙත් හදුවා එක තැනක් උද්ඝෝෂණ භූමිය කියලා. ඇයි? එතකොට අර ආපු ආවේග පිට කරලා දාන තැනක් හදලා තිබ්බා. ඔබ දන්නේ ඒකෙන් සිද්ධ වෙන දේ ආවේග ටික ගිහිල්ලා ඉවරුනහම මේ මාසය අන්තිමට බලන්න ගෙදර යනවා. අපිට ආවේග ශාරීරික ආවේග එනවනේ. මම මේ ඔබට තේරුම් කරන්නයි කියන්නේ අපිට මුත්‍රාශය පිරීලා දැඩි මුත්‍රා බරක් ආවම මේක ආවේගයක්. එතකොට අපි টয়ලට් එකට ගිහින් ඒක ඉවර කරගන්නවා. ආවේගයක්. එතකොට කුසගින්නත් ඒ වගේ ආවොත් අපි ඒක හදා ගන්න ඕන ආවේගයක්. টয়ලට් යන්න වුණොත් ඒකත් ඉවත් කරාම ආවේගය ඉවරුනම සැපයි. ඒ වගේ තමයි මානසික ආවේගය. ඒ ශාරීරික ආවේග. මානසික ආවේගයක් ආපුම ඒකත් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තිබ්බහම එයාට මනසට සැනසෙල්ලක් ලැබෙනවා. අර උද්‍යෝගීකරභාවය මරාගෙන මැරෙන්න හිතන ගතිය නැති වෙනවා. ඒ සඳහා කරන ඥානවන්ත උපක්‍රමයක් තමයි යහපත් කියලා මම කියන්නේ නැහැ. ආවේග ඉවත් කරන්න රජවල් විසින් හදනවා උද්‍යෝග භූමියක්. ඒ උපක්‍රමය අගේට එතන සිද්ධ වුණා. ඊළඟට තව ඌණ පූර්ණයක් විදිහට ආවේග ඉවත් කිරීමේ ක්‍රම තියෙනවා. මානසික ආවේග ඉවත් කිරීමේ ක්‍රම තමයි කෑ ගහලා කේන්ති පිට කිරීම. කෙනෙකුට කේන්තියක් ආවහම ඒක දැඩි ආවේගයක්. ඒක පිට කරන ක්‍රම තමයි එකක් තමයි වචන. අනිත් එක ක්‍රියාව. සිතුවිල්ලක් එනවා ආවේගී ඒක ඉවත් කරන්න කෑ ගහලා තත්ත්වයෙන් කුණුහරුප කියලා බැලනහම ඒ ආවේගය අඩු වෙනවා. තවත් ඕනනම් තව ඊට වැඩියෙන් ගිහින් තියෙනවා ගහලා ශාරීරික වශයෙන් ශක්තිය පිට කරනවා. ආවේගය කියන්නේ ශක්තියක්. රජයට විරුද්ධ වෙන්න පුළුවන් කාට හරි විරුද්ධ වෙන්න පුළුවන් ඒ එන මනෝභාවයේ ශක්තියක්. ඒ ශක්තිය නිෂ්ක්‍රීය වෙන්නේ වෙනත් ක්‍රමයකට පරිවර්තනය කරලා පිට කරොත් විතරයි. ශක්තියක් විනාශ වෙන්නේ නැහැනේ. එහෙනම් ඒ ආවේග ශක්තිය ඉවත් කිරීමේ කූට උපක්‍රමය තමයි ඉබේ සිද්ධ වෙන එක තමයි වචන කියන්නේ ශබ්දයන්නේ. ශබ්ද ශක්තිය. ශබ්ද ශක්තිය විදිහට ඉවත් වීම. අනිත් එක තමයි කායික ශක්තිය විදිහට ඉවත් වීම ගහ ගැනීමෙන්. අරක ඉවත් වෙනවා.
තවත් තියෙන ක්‍රම ටිකක්. ඒ තමයි විහිළු කිරීමෙන් අරක සමනයකටපත් කරනවා hina වෙලා. සතුටටපත් කිරීමෙන් ඔපොසිට් එක කිරීමෙන් මේ මානව භාවයේ මානසික ආවේගය තුනී කරලා දානවා. ඊළඟට ගීත ඇසීමෙන් සතුටටපත් වීමෙන් මේක නැති වෙනවා. යම් විනෝද දේවල් දැක්කහම ඊළඟට යම් ශාරීරිකව බඩ පිරුණොත් කැමැති කෑමක් කෑවොත් කැමැති දර්ශනයක් දැක්කොත් ඒකෙනුත් මේ ආවේග සමනයකටපත් වෙනවා. මේ ක්‍රම ටික සියල්ලම අඩු නැතුව එතන යොදා ගැනුණා. කවුරුන් හෝ හරියට මේ උපක්‍රමය දන්න කෙනා අවශ්‍ය සියල්ලම තිබ්බා ජනතාවගේ නැග්ගලා ආපු ආවේගය තුනී කරලා දැමීම සඳහා. මම මේ කලින් කිව්වා මේ තත්ත්වයටපත් වුණොත් අනාතයි කියලා. අවසානයේ ඉතුරු වෙන්නේ ආවේග තුනී කිරීම සඳහා භාවිතා කළ උපක්‍රම ටික විතරක් ඉතුරු වෙයි. එතකොට එහෙම කවදාවත් රජයක් පෙරලෙන්නේ නැහැ. ඔබට කියන්න පුළුවන් දැක්කා නේද කැබිනට් එක මාරු කරලා දැම්මා කියලා. මම ඔබට කියනවා ටිකක් ඉඳලා බලන්න. ඒත් 225ේම කට්ටිය නෙමෙයිද? ඔබට එයින් වෙච්ච දෙයක් නැහැ. ඒගොල්ලන්ට යම් පිරිසකට වාසි වුණා, යම් පිරිසකට පාඩු වුණා. ඒක ඇතුලේ තියෙන කරුණු දෙනවා. ඔබට වෙච්ච දේ කියන්නකෝ. ඔබට කිසි දක් උන්නේ නැහැ. ඒක ඇතුලේ දේවල් වෙනස් වුණා කියලා ඔබට කිසිම අවුලක් නැහැනේ. ඔබ යම් කිසි වෙළඳසැලකින් බඩු මිල දී ගන්නවා කියලා අපි හිතමු උදාහරණයක්. එතකොට ඒකේ හිටපු ස්ටාෆ් එක මාරු වුණා කියලා වෙන කට්ටියක් කුස්සිය හිටපු කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා එතන කට්ටිය කුස්සියට ගිහිල්ලා දැන් ෂෝරූම් එකේ ඉන්නේ. ඔබට වැඩක් නැහැනේ. ඒක හැමමයි. ඒක නිසා එතන හිතන්න එපා ඔබ ජයග්‍රහණයක් ගත්තා කියලා. හිතන්න එපා. මේක හේතුව යම් ඉලක්කයක් ඔබට තිබුණා. ඒ කියන්නේ මේ පාලනය වෙනස් කරලා රට හොඳ කරන්න ඕන කියලා ඉලක්කයක් තිබුණා. නමුත් ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරේ නැහැ කියලා මම පැහැදිලිව කියනවා. ඒ කියන්නේ එතනින් එහාට ගෝ එකක්. ඊළඟට 225ම අපි බයිනවා. අපි කියන්නේ 225ම ඉවත් වෙ යුතුයි කියලා. හේතුව 225 තුලම සියලුම දෙනා නරක නිසා නොවේයි සමස්තයක් වශයෙන් gediya පිටින් ඉවත් කළ යුතු නිසායි. නැත්නම් එහි හොඳම හොඳ ඇත්ත ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නව නැත්තේ නෑ. මම හැමදාම කියනවනේ. එතන සිද්ධ වෙන දේත් එක බලන්න අපේ රටේ මේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය වෙනස් නොකර කවදාවත් අපේ රට දියසයනගේ භූමිය වෙන්නේ නැහැ. දියසයන කියන්නේ සංකල්පයක්. සංකල්පයක් කියන්නේ මේ විදිහට පැවතීමක්. එතකොට අර අපි සටන් පාටවල කියන්නේ මෙහෙම තියෙන්න ඕන කවුරුත් හොරගම් කරන්නේ නැති කෘෂිකාර්මික රටක් හොඳට කාලා බීලා හැමෝම නිදහසේ හැසිරෙන රටක් අපිට ඒ ඇහුණා ඒ භූමිය කියනවා කට්ටිය. ඒක තමයි ඒ සංකල්පය. ඒ සංකල්පය ඇති කිරීමට තමයි ඔය දියසයන සංකල්පය කියන්නේ. දියසයන කියලා කෙනෙක් එන්නේ නැහැ. ඕන කෙනෙකුට ඒක ආදේශ කරන්න පුළුවන්. එන කෙනෙක්ට ආදේශ කරානේ කලින් ආපු අයට දැන් ඉන්න මහත්තයට ඔක්කොටම දේශේන ආදේශ කරා දුටු ගැමුණු ආදේශ කරා ආදේශ කරන්න පුළුවන් මිසක් එහෙම කෙනෙක් පහළ වෙන්නේ නැහැ. අලුත් අය හැබැයි ඒත් ඔය කියන දවස් වලට ඉන්නේ නැහැ. මම පැහැදිලිවම කියනවා. බලන්නකො ඉතලා අපේ ලංකාවේ ඉන්න ලාංකික ජාතිය හරියාකාරව සැකසෙන තෙක් අපේ රට ඔය කියන ඉහළ තත්ත්වයකට කවදාවත් එන්නේ නැහැ. මොකද්ද වැරද්ද අපේ මිනිස්සුගේ තියෙන? හොඳ මිනිස්සු හිත හොඳ මිනිස්සු ඉන්න ඔක්කොම කතන්දර කියනවනේ. අපි සැබෑව බලමු. දැන් කට්ටිය ජීවිත පරදුවර තියලා ජීවිතයේ බිරිදෙමින් උද්ඝෝෂණ වල නිරත වෙනවා යම්කිසි යාගේ අරමුණක් ඔස්සේ යනවා කට්ටිය. අනික් කට්ටිය මේ එක රටක දෙපැත්ත සිද්ධ වෙනවනේ. සමහර ගම් වල අවුරුදු උත්සවත් පවත්වනවා. නොඑක ඒවා එහි කරනවා ග්‍රාමීයව. ඊළඟට පාරේ බලන්න තෙල් ලීටරයක් රුපියල් අපි හිතමු 5000යි කියලා ලීටරයක්. මං බය නැතුව කියනවා එදාටත් ওই වාහන වලින් 90ක් පාර යනවා. කොච්චර දරිද්‍රතාවය ආවත් කොච්චර මිල වැඩි කරත් අපේ මිනිස්සුනේ මේව අතාරින්නේ. ගෙදර තියෙන දියරෙද්ද විකුණලා හරි තෙල් ගහගෙන යනවා. එතනින් එහාට විකල්පයක් හොයන්නේ නැහැ. මේ වැඩේ මෙහෙම දිගටම යන්න බෑ නේද කියන එක කල්පනා කරන්නේ නැති පිරිසක් ඉන්නේ. අනිත් අය තමයි රජේ නිලධාරී. රජේ නිලධාරී හැමතිස්සෙම හිතාගෙන ඉන්න එකක් තමයි ඒගොල්ලොත් මැති ඇමතිවරු ඊළඟට අපි රජේ නිලධාරී. එහෙම හිතන් ඉන්න එපා. පාලක පක්ෂය නෙමෙයි ඔබ පාලිතයෝ සේවකයෝ මිනිසුන්ට සේවය කරන්න ගත්ත ඒ අයගේ සේවකයෝ මිනිසුන්ගේ සේවකයෝ පාලකයේ සේවකයෝ දෙපැත්තෙම සේවකයෝ විදිහට හිතා ගන්න. බලන්න සියලු දෙනාම මොන ක්‍රමයකින් හරි ඔබට නොමිල තෙල් හම්බ වෙනවා එපා කියලා කිව්වද කවුරුත්? රජයේ සේවකයෝ තමයි පාර්ලිමේන්තුවෙත් ඉන්නේ. රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ කියන්නේ මිනිස්සුන්ගෙන් වැටුප් ගන්න අය. නමුත් අද රජයේ සේවකයෝ කී දෙනාට නොමිල තෙල් අදටත් දෙනවද කියන්නේ? මේ නොමිල තෙල් දෙන දවසක්ද? ඒවට කවුද ගෙවන්නේ? ඒවට ගෙවන්නේ අනිත් තෙල් ගහන කට්ටිය. ලයිට් දැන් පහුගිය කාලෙම දාලා තිබුණා 1 ලක්ෂ ගාන මිලියන මෙච්චරක් අන්නාරය ගෙවන්න තියෙනවා කියලා. ගෙව්වද? නැහැ. ඒව නැහැ. ඇයි?
නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. તો නීතිය ක්‍රියාත්මකයි කියනවනේ නීතියක් තියෙනවා මේ බිල ගෙවුවේ නැත්තම් කපනවා කියලා කැපුවද? නැහැ. ඒවකෝ ඒවට කතත් නැහැ. හැබැයි ඔබ බලන්න වැඩට යන හැටි. කට්ටියක් අතන රස්සාව තමන්ගේ එපා කියලා දරුවා අඹදරුවෝ එපා කියලා ලොකු කැපවීමක් කරනවා. නිවැරදි හෝ වැරදි හෝ කැපවීමක් කරනවානේ. මොකක් හරි එකට මං කියන්නේ එකමුතු වෙන්නේ නැතිකම පෙන්වන්නේ. මෙන්න යනවා වැඩට උදේ පාන්දර. හොගාල වාහන ටික යනවා එකක්වත් අරු නැහැ. ඊළඟට ඒගොල්ලෝම කිව්වා මේක හරියන්නේ නැහැ. මෙතන ඉඳලා කෑ ගැහුවට ඔතන උද්ඝෝෂණය කොච්චර කරත් ඒගොල්ලෝ එතන උද්ඝෝෂණය කරනවා මේගොල්ලෝ මේ පාලක වැඩ ටික කරගන්නවා දෙපැත්ත යනවා ගන්නට. ඒගොල්ලන්ගට ඒගොල්ලෝ කරනවා මේගොල්ලන්ගට මේගොල්ලෝ කරනවා. එතකොට කිව්වා ඔබ නෑ ගම් මට්ටමින් හැමතැනම මේ විරෝධය පටන් ගන්න පාරවල් වහන්න බ්ලොක් කරන්න ආදී දේවල් කිව්වා. අර දෙයක් පදනමක් නැතුව ප්‍රඥාවෙන් කටයුතු නොකරොත් ඒක කඩා වැටෙනවා. ඒක වැටෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාගණයට. ඔබ ගෝල් ෆේස් එකේ කරන එක ත්‍රස්තවාදී ක්‍රියාගණයට නෙවෙයි වැටෙන්නේ. මේ හරි බුද්ධියෙන් කරන්නේ නැති දේවල් ඔය වෙන්නේ ඒකයි. එහෙම කරනකම වෙන්නේ නැහැ. පාරක් බ්ලොක් කරලා මිනිස්සුන්ට අවහිර කරොත් එක්කෙනෙක්ට හරි ඒක ත්‍රස්තවාදී ක්‍රියාගණයට වැටෙන්නේ. නීතිඥ මහතුරු මේව කියනවා නම් හුඟක් හොඳයි. එතකොට එතන උද්ඝෝෂණයක් කරනවා නම් කාටවත් යන්න බැරි වෙන්න ගම් මට්ටමින් කොහේ හරි ඒක උද්ඝෝෂණ භූමියක් නොවන තැනක ඒක ත්‍රස්තවාදී වැඩක් විදිහටයි වැටෙන්නේ. එතකොට ත්‍රස්තවාදී මර්ධන ක්‍රම යොදාගත්තොත් ඔබට කියන්න දෙයක් නැහැ. ඒක නිසා ප්‍රඥාවෙන් නොවන දේවල් වලට ඔක තමයි වෙන්නේ. වෙඩි තියලා දැම්මම කරන්න දෙයක් නැති වෙනවා. ඉහලින් අනක්කව ඕවට කවදාකවත් මං හිතන්නේ නැහැ දඬුවමක් හම්බෙයි කියලා. රිමාන්ඩ් වෙයි කවුරු හරි මේ මිනිස්සෙක් හිරේයි නිදහස් වෙලා එළියට එයි. දැන් බලන්න අර පොලිස් නිලධාරි මහත්තයෙක් එයාගේ ඇඳුම ගැනවත් නොතිය ආපු ජාතික කැක්කුමට කෑ ගහලා මොකද්ද උනේ? මම දන්න විදිහට එයා මානසික රෝහලට හරි යවුවා කියලා කියනවා. ඉතින් අපේ නීතිඥ මහතුරුන්ට වෛද්‍යතුමාලටත් පුළුවන් ක්‍රියාත්මක වෙන්න. වෛද්‍යතුමාලට පුළුවන් නෑ අපි පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. ධම්මික වේදර විතරද පරීක්ෂණ 5 කෝටියක් ඒ පැණියට විතරද මේගොල්ලන්ට පරීක්ෂණ 5 කෝටියක් තියෙනවනේ කවදා හරි නෑ කියලා ඔප්පු වෙනකන්. එහෙම තියලා අසරණේක් එතෙන්ට අරලා ඊට පස්සේ කවුරු හෝ ශාතන්ගේ මෙහෙයවීමෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා දැම්මොත් ඉවරයි. කෝ අපි බේර ගන්නවා කියපු ඇත්තෝ? අපි දකින්නේ නැහැ. නීතිඥ මහතුරු හරි එහෙම ක්‍රියාත්මක වෙලා මොනවා හරි කරනවා නම් හුඟක් හොඳයි. වෛද්‍යතුමාලා ඉන්නවා. අපේ දේශයේ මිනිස්සුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා අපි දන්නවා. ඒ අයටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නෑ අපි ඒකට එකක නෑ කවුද ඒක ටෙස්ට් කරේ අපි ටෙස්ට් කරලා බලන්නම් කියන තත්ත්වය ආවේ නෑ. ඒ අසරණයා අසරණ භාවයට පත් වෙච්ච ඉතිය මා දන්නේ. එක්කෙනෙක් මැරුණා. එයාත් අසරණයි. හේතුව ඇයි? හරියාකාරව දෙයක් නොදැන ක්‍රියාත්මක කිරීමේ ඵලය. ඔබ සාමකාමී දෙයක් නම් කරන්නේ එහි සාමයම පැවතිය යුතුයි. සාමයේ කඩවීමට තමයි කියන්නේ ත්‍රස්ත ක්‍රියා කියලා. එතකොට සාමයේ කඩවීමක් නෙමෙයිද අර බැරියර් වලට යනවා ගහ ගන්න හදනවා එන්න එපා එකෙක් එන්න එපා. සාමයේ කඩවීමක්. එතන පොලිසියට ඩියුටියක් තියෙනවා. දෙයක් කරන්න ඕනේ ප්‍රඥාවෙන් බලලා. මම දන්නේ නැහැ මේ වැඩසටහන් වල යටින් හිටියේ කවුද මෙහෙව්වේ කියලා දන්නේ නැහැ. එක එක්කෙනා තම තමන්ට ඕන දේවල් කී ඉන්නවා නායකත්වයට පොර කනවා වගේත් පේනවා. එයා ආරයට බයිනවා මෙයා මෙයාට බයිනවා. ඒක ඇතුළෙම බැන ගන්නවා. ඇවිල්ලා ඉදිරිපත් වෙච්ච අයට ඉන්න අය බයිනවා. ආපු නැති අය ආපු අයට බයිනවා. ආපු අය ආපු නැති අයට බයිනවා. දෙපැත්තෙම අපේ ජනතාව ඉන්නේ. ඒගොල්ලෝ කුලල් කනවා පේනවා. ගිහි පැවිදි දෙකොල්ලම ඒගොල්ලෝ රණ්ඩු වීමෙන් කොහොමද දෙයක් දිනන්නේ? වටුව දැල උස්සන්නේ කොහොමද? වටුව රණ්ඩු වෙනකොට ඇතුලේ. එතනදී සැබෑ හැඟීමෙන් එතෙන්ට හැමෝම ආවනම් එක එක්කෙනා අනිත් අයට බනින්නේ නැහැ. මම දැක්කේ මෙහෙමයි. සමහර අය දොස් කියනවනේ. ඔබ දකින්නේ නැති. ඒ අය දන්නවද? එයා එළියට එයි. එයා මේකේ නායකයා වෙයි කියලා බයයි. එයා දියසේන වෙයි. එයා පත් වෙයි ඊළඟට බයයි උඩ ගහලා දානවා. ඊට පස්සේ වෙන පැත්තකින් තව එක්කෙනෙක් කතා කරනවා. එයාට මේගොල්ලෝ ගහනවා. අපි දැක්ක මේව සිද්ධ වෙන්නේ කියලා. ඇයි හේතුව? මෙහි ප්‍රඥාවන්තව ක්‍රියාත්මක වීමක් නැති නිසායි. එතන තියෙන ආවේගය විතරයි. හැඟීම විතරයි. අපි ඒක පහත් කරනවා නෙවෙයි. හැඟීම හොඳයි. ප්‍රඥාව ඊට ඉහළින් තිබිය යුතුයි. ඥානවන්තව ක්‍රියාත්මක කළ යුතුයි. මම උදාහරණයක් කියන්නම්. ඔබේ නිවසේට සර්පෙක් ආවොත් මේ සර්පයා එළියට ඇදලා දාන්නේ කෙසේද? ඉස්සෙල්ලාම කරන දේ තමයි ළමයි එහෙම ඉන්නවා නම් කාන්තාව නම් දඩබඩ කරලා දුවනවා. ආරක්ෂිත ස්ථාන වලට දානවා. ආරක්ෂාව සලසනවා ඉස්සෙල්ලා මේ අයගේ. ආරක්ෂාව සලසලා තමයි මොනවා හරි දෙයක් අතර ගන්නේ මෙයාව පන්නන්න. ගෙන් එළියට දාන්න හෝ සත්තු මරණ එක නම් හොඳ නෑ. නමුත් විනාශ කරන්න හරි හොයනවනේ. ඒක සිරිතක්නේ. එතකොට හොයන්න පටන් ගන්න එයත් ආරක්ෂා වෙලා ඊට පස්සේ තමයි සර්පයා කොතනද ඉන්නේ කියලා හොයාගන්නේ. ඉස්සෙල්ලාම කරන්නේ සර්පයා වඳුර ගන්න එක ගිහිල්ලා හොයාගෙන. නයෙක් ඉන්නේ අල්මාරිය අස්සේ.
මෙයා එළියට දාලා ගත්තාම කාට දෂ්ට කරයිද මොන ජනමර කරයිද කියන එකෙන් ඔහු කල්පනාකාරීව ඉස්සෙල්ලා තමන්ගේ පිරිස ආරක්ෂා කරනවා ඉස්සෙල්ලාම. ආරක්ෂා කරලා ඉඳලා තමයි සරණට බහින්නේ සර්පයත් එක්ක. එතකොට තමාට සර්පයාගෙන් අවඩක් වෙන්න තියෙනවා වලක්වා ගන්නවා ඔහු. එක්ක බූට්ස් දෙකක් දා ගන්නවා. ඒ සියල්ල සලසගෙන තමයි තට්ටුව දාන්නේ. දැන් වරෙන් අයියා එළියට කියලා. එහෙම නැතුව පිරිසත් ගේ ඇතුලේ ඉන්නේ නැද්දි පොඩි බබාලා සෙල්ලම් කරද්දී තව අය සින්දු කීකේ ඉන්නේ නැද්දි තව අය කෑම උයමින් ඉන්නේ නැද්දි නයා එළියට ගත්තොත් කබඩ් එකෙන් වෙන අලකලංචිය කොමක්ද? ඔකට තමයි ප්‍රඥාව කියන්නේ. ඔය සිද්ධ වෙන්නේ. ඔබ කලබල කරනකොට සර්පය කනවා. ඔබ කියන්නේ ඉන්න අයට කලබල කරන්න. තව තවත් අවුල් වෙනකොට ලේසි. ඒක නිසා මම ඔබට දෙනවා වාදේ තමයි සාමකාමීව ඥානවන්තව ක්‍රියාත්මක කරලා ඕන එකක් දිනන්න පුළුවන්. ලෝකේ දිනන්න අපහසුම කෙනා අගමැතිවත් ජනාධිපතිවත් රජාවත් නොවේ. දිනන්න පරාජය කරන්න අපහසුම කෙනා තමයි මාරයා. මාරයා පරාජය කරපු දෙන්නෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ, යේසුස් වහන්සේ. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් ඒගොල්ලොත් මරුණා නේද කියලා. මැරෙන එකක් ඒක සබහාදහම් නීතිය. මාරයා පරාජය කරනවා කියන්නේ තවත් එකක්. මම මේක විස්තර කරලා දුන්නා මීට කලින්. බුදුන් වහන්සේ මාරයා පරාජය කරේ අපි සියල්ලෝම ඒ ගැන දැනගන්නටත් කලින්. මාරයා පරාජය කරපු තැනත් ඒකත් මම මේ වෙලාවේ ආයෙත් මතක් කරලා කියන්නම්. මාර ආරාධනාව ආපු වෙලාවේ බුදුන් වහන්සේ මාරයාගේ වසඟයට ගන්න ආයේ බුදුන් වහන්සේ වසඟයට ගියාද? ආනන්ද හැමතුරු තින්න තැන ගියේ නැහැ. මොකද්ද කිව්වේ? මං එන්නේ නැහැ. එතනින් පරාදයිනේ. මං කියන දවසට මම මරණයටපත් වෙනවා. ඒ උඹ හින්දා නෙමෙයි ඒක සබදාම හන්දා. බොට මං යටත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කියලා යටත් උනේ නැහැ. අන්න පරාජය. යේසුස් වහන්සේ කොහොමද කිව්වේ? සාතන් පසෙකට ඵලයන් කිව්වා. එන ගහලා ඉවර කරන්න හම්බුනේ නැහැ. අද වෙනකනුත් ජීවත් වෙනවා. යම් ක්‍රමයකට. අන්න පරාජය කරා. එච්චර පරාජය කරපු ක්‍රමවේදයක් අපිට කියලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් මායя පරාජය කරන්න පුළුවන් වුණා නම් සාතන් පරාජය කරන්න පුළුවන් වුණා නම් මම අහන්නේ ඊට මේ හුඟක් පහළ ඉන්න අයියෙක් දෙන්නෙක් පරද්දන්න ඒ ක්‍රමය යොදා ගන්න බැරිද? පුළුවන්. හැබැයි මතු පිටින් බලලා නම් බෑ. ගැඹුරින් බැලුවොත් පුළුවන්. ඒ කෙසේද? මායя ඔබට දෙන ක්‍රමවේද සහ දඬුවම් සහ ඔබ වෙත යොදන පීඩනය ඉවත් කර ගැනීමේ ක්‍රමවේදය ඔබ සතු නම් එයාට බෑ ඔබට හිරිහැර කරන්න. අද වෙලා තියෙන්නේ ඒකයි. කෝ අපිට පීඩා කරනවා. ඇයි? අපි එයා පීඩා කරන තැන් අපි දන්නවා. පීඩා කරන ක්‍රම වලින් අපි ඉවත් වෙලා ඉන්නේ. ඛණ්ඩ නැති වෙයි. මාරයා පීඩා කරන්නේ ඒ වෙයි. නමුත් ඔබ සැලුන් නැත්තම් මම අදත් කියනවා ඉදිරියට යන தත්ත්වය අනුව මඤ්ඤෝක ටිකක් ගෙයි පොඩ්ඩක් හරි ගස් දෙක තුනක් හරි හිටව ගන්න පුළුවන් නම් හිටව ගන්න. කෘෂි කර්මයට පුළුවන් තරම් තැන දෙන්න. පුළුවන් විදිහකට ඔබේ තියෙන ගෙදර තියෙන පොර ටික හර දාලා මොනවා හරි හදා ගන්න. ඉදිරියේදී කෑම හිගයක් එනවාමයි. හාල් ගන්න බැරි වෙනවාමයි. ඉන්ධනත් එහෙමයි. සියලු දේ එහෙමමයි ඉදිරියේ. තාම ඔබ ඉන්නේ වැල්ලේ ඉන්නේ. තාම මොහොතේ බැස්සෙත් නැහැ. දැම්ම කෑ ගහන්න එපා. අපෝ අපි ජීවත් වෙලා ඉවරයි කියලා කෑ ගහන්න එපා. තාම මොන හරි කාලේ ඉන්නවනේ. ඉදිරියේදී බලන්න සිද්ධ වෙන දේ. හැබැයි ඒ අතරේ චූටි ලයිට්ස් පත් වෙනවා. ඒකත් මම කියන්නම්. පොඩි සහනක් එනවා. හැබැයි සර්ව සම්පූර්ණම සහන ලැබෙන්නේත් නැහැ. පොඩි වෙනස්කම් වෙනවා. නැත්තේ නෑ. එහෙම තමයි 27 28 වෙනකන් යන්නේ. 27 අවසානයේ 28 වෙනකම් යන්නේ එහෙමයි. 24 දී ලොකු වෙනසක් වෙන්නේත් නැහැ. හොරු අහුවෙන්නේ නැහැ. හොරු හිරේ යන්නේ නැහැ. කිසිම මුදලක් මේ දේශෙට එන්නේත් නැහැමයි. බලන්න මං හරිද කියලා. එතකොට දැන් එහෙනම් මේ වෙනස් කරගත යුත්තේ අපි තුලින් අපි විසින්මයි. කාටවත් දැන්නට දාලා යන්නේ නැහැ. දැන් ඔබ go home කියලා කියන්නේ නැති කෝටි වාරයකට වැඩි. යනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ යන්නේ නැහැ. පාලකේ කියවත් වෙන නීති අනුකූල ක්‍රමවේදයක් තියෙනවා. එහෙම තමයි යන්නේ. එහෙම නැත්නම් තියෙනවා බලහත්කාර ක්‍රමවේදයක්. ඒව ලංකාවේ අපි කරන්නේ නැහැනේ. අපි සාමකාමී පිරිසක්නේ. එතකොට ඒ පැත්ත නැහැ. එහෙමනම් තියෙන්නේ නීති අනුකූල ක්‍රමවේද විතරයිනේ. ඒක මැද්දේ උපවාස ක්‍රමවේදකින් යන්නේ නැහැ කෙනෙක්. සෙනග ගොඩාක් එක තැනක රැස්ලා සින්දු කියනවා. කඩ දාලා තිනවා කන්න බොන්න තිනවා කිව්වම කෙනෙක් අයින් කරන්නේ නැහැ. හොඳට ඒක හිතර ගන්න. වටලලා ඇවිල්ලා බෙල්ලෙන් අල්ලලා අර ගඩා පිට කරේ වෙඩි තියලා පිස්තෝල අරගෙන දාලා රට වෙනස් කරගත්තා. ඊට පස්සේ දිනුවනාද නැද්ද කියන එක වෙන කතාවක්. නමුත් ඒගොල්ලෝ එහෙම දෙයක් කරාට අපේ බුද්ධ දේශයේ අපි ධාර්මික මිනිස්සු අපි එහෙම වගේ ජරා වැඩ නරක වැඩ කර නැත්ව නෙවෙයිනේ. එතකොට අපිට තියෙන ක්‍රමවේදය තමයි නීත්‍ය අනුකූල අවිහිංසාවාදී ක්‍රමවේදය. සියල්ල දිනන්න පුළුවන් අවිහිංසාවෙන් විතරයි.
ආත්මාර්ථකාමී මිනිසුන් මේකේ පිරීලා ඉන්නේ ආත්මාර්ථේ. පිරීලා ඉන්නේ ආත්මාර්ථේ. ඒ තියෙන තාක්කල් දිනන්නේ නැහැ. නායකයෙක් ඉඳලා පොඩි කාටම දක්වා යන්නේ ආත්මාර්ථෙමයි. ඒක හන්දනේ අදත් වැඩට යන්නේ. කොහොම හරි තෙල් කුප්පියක් ගහගත්තා පහුදා ගියා. ඒ වාසිය යන්නේ කාටද? තෙල් විකිනනවා. කාටද ඒකේ සල්ලි යන්නේ? කාටද ඒකේ කොමිෂන් යන්නේ? කාටද ලාභය යන්නේ? මෙන්න මේක ඔබ හිතන්න. එතකන් ඔබ පරාදයි. අන්න ඒ සල්ලි යන්නේ නැති වෙන සකස් කරන්න දැන් මෙච්චර අමාරුවෙන් පොලිමේ ඉඳලා දවසක් දෙකක් සම්පූර්ණයෙන් පොලිමේ ඉඳලා ගහගන්න තෙල් ඩිංගෙන් පහුදව දෙර රාජකාරියට යනවා. ඇයි මේ රට දිනු කරන්න තියෙන ආදරයට? රාජකාරිය අපෝ කෙරුණ නැත්නම් අවුල් කියලා ආදරයට නැහැ. පඩිය හම්බෙන්නේ නැති වෙයි කියන එකට. පඩිය එපා කියලා මිනිස්සු අතන ගෝල්ෆිස් එකේ ඉන්නවනේ. මොකද්ද මේ වගේ ජනතාවක් කවදාවත් එකතු වීමක් නැහැ. කොටස් වලට බෙදිලා ඉන්නේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. යහපත් සිත් ඇත්තෝ සහ ජල්තරස් කාර්යෝ ඉන්නවා. බලන්න පාරට බැස්සම දුකයි. මිනිස්සු ටිකක් අතන ඉන්නවා. තව කටියක් රස්සාවට යනවා. වැඩට යනවා. අපේ රස්සාවල අපි නවත්තලා තියෙන්නේ. අපිට භූමිය වලට යන්න බෑ. අපි ඉන්නවා. නමුත් අපේ කටයුතු ව්‍යාපාර කටයුතු සියල්ලම වසා දමා ඇත. අපිට අමුද්‍රව්‍ය නැහැ. අපිට තෙල් නැහැ. අපේ ලොරි යන්න විදිහක් නැහැ. අපිට මුද්‍රණය කරන්න කඩදාසි නැහැ. තීන්ත නැහැ. භූමි තෙල් නැහැ හොදන්න. අපි වහලා දාලා තියෙනවා. ඒ අත්ව පුළුවන් හැටියට ජීවත් වෙයි. අපේ වහලා තියෙන නිසා කීප දෙනයි. මම දෙව්සුවේ කටයුතු වලට බහුල වශයෙන් යෙදලා තියෙනවා. මට කියන්නත් කිව්වා මාධ්‍යංශයෙන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න අර 100 ගණනක් සුව වෙච්ච කන්සුව වෙන ඒ වීඩියෝ එක ගොඩාක් දිගයි කියලා ඒක පරක් වෙන්නේ ඒ නිසයි කියලා වැඩ ගොඩක් වැඩි නිසයි කියලා දන්නන්න කිව්වා. මම හිතනවා මේ වැඩසටහනෙන් පස්සේ ඉවරෙච්ච වහා මේක විකාශනය කරනවා. වෙලාවක් බලන්නේ ඉවරෙච්ච ගමම දානවා කියලා කියන්න කිව්වා. අන්න ඒ වැඩවලට අපි එදිලා ඉන්නවා. මම ඔබට මේ ප්‍රඥාව දෙන්නේ ඔබ තමන්ගේ ආගමනුකූල නායකයා නැත්නම් බුදුන් වහන්සේගේ දර්ශනය ආගමක් නෙවෙයි. ඒ දර්ශනය අනුව යන්න. ඒක හැමෝටම යන්න පුළුවන්. කතෝලික ක්‍රිස්තියානියටත් යන්න පුළුවන්. ඒ දර්ශනය බලන්න හරි සෞම්‍යයි. එතකොට ඔබට ඉගැන්වීම් තියෙනවා යේසුස් වහන්සේගේ. දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් ඇති. බයිබලයේ තුල ඒ අනුව ක්‍රියාත්මක වෙන්න කොහොමද කරන්න ඕන කියන එක පැහැදිලිවම තියෙනවා. ඒක කරන්න. යේසුස් වහන්සේගේ කාලේ දැඩි පීඩනයකට ලක් වෙලා තිබුණේ. යේසුස් වහන්සේ කැරලි ගැහුවේ නැහැ මිනිස්සුත් එක්ක ගිහිල්ලා. උන්වහන්සේ පෙන්වුවේ ධර්ම රාජ්‍යයයි. මාත් පෙන්වන්නේ ධර්ම රාජ්‍යයයි. බුදුන් වහන්සේ අපිට කියලා දුන්න උපදේශ අනුව යන ධර්ම රාජ්‍යයයි. ධර්ම රාජ්‍යයේ ඔබ ජීවත් වෙන තාක් කල් ඔබට පීඩාවක්පත් වෙන්නේ නැහැ. කොයිතරම් රටේ ව්‍යසනාවක්, දරිද්‍රතාවයවත්, දුක්ඛිත භාවය ආවත් ඔබට ඒ පීඩාවක් බවටපත් වෙන්නේ නැහැ. අන්න එතෙන්ටයි මම ඔබ ගේන්නේ. රට පුරාම පීඩාවල් තියෙන. නමුත් ඔබට ඒ පීඩාවක් නොවෙන්නේ ඔබේ මනස තියෙන්නේ එතන නොවේ නිසායි. ඔබේ මනස තියෙන්නේ සෞම්‍ය, නිදහස්, සන්තුෂ්ත තැනකයි. අසන්තුෂ්ත භාවය නිසායි ඔබ පීඩාවටපත් වෙන්නේ. ලද දෙයින් සතුටු වෙන්න. එහෙම ඉගෙන ගන්න සමහර දවස් වලට වැඩියෙන් ලැබෙයි, සමහර දවස් වල ටිකක් ලැබෙයි, සමහර දවස් වල නොලැබෙයි. මේ සියල්ල සමසිතින් දරා ගන්නට ඉගෙනගත දවසට යහපතක් සිද්ධ වෙයි. හැමදාම කලවර නැහැ. හෙට ඉරක් පායයි. එතෙක් ඔබ ඔබේ සාමය තුල, ඔබේ ප්‍රේමය තුල, ඔබේ උපේක්ෂාව තුල රැඳිලා ඉන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඔබේ ජීවිතේ කරගත්තොත් ඔබට මේ ව්‍යසන එකකින්වත් මානසික පීඩාවක් ලැබෙන්නේ නැහැ. කායික දුස්තරතා ඇති වෙයි. ශාරීරික දුෂ්කරතාවල් ඇති වෙයි. රාජකාරී එදිනදා කාර්යයන්ගේ දුෂ්කරතාවය ඇති වෙයි. ඒ නමුත් ඔබට එයින් ලැබෙන මානසික පීඩාව නම් ලැබෙන්නේ නැහැ. සතුටින්, සැහැල්ලුවෙන්, උපේක්ෂාවෙන් ඒව දරාගෙන ලස්සනට ඉන්න පුළුවන්කම ලැබෙයි. ඒ தත්ති උදා කරගන්න කියලා මං මගේ දෙව්සුව දේශයේ වැසියන්ට මතක් කරනවා. මමත් එහෙමයි ඉන්නේ. මානුව වරෙල්ලා සනසිල් එතනයි. අපි බලමු අපේ ජීවිත අපි ගොඩ දාගමු. දේශයේ ගොඩ දාන්න බැරි නම් තනි තනියෙන් අපි ගොඩ දාගමු. මගේ ඊටාම හිතවත් මඩිහේ පඤ්ඤාසී අපේ මහානායක ස්වාමීන් වහන්සේ ඊටාම හිතවත් අපිත් එක්ක කියපු දේවල් මට මතක් වෙනවා. දේශයේම ගොඩ දාන්න බැරි වෙලාවට තනි තනියෙන් ගොඩ යමල්ලා එතකොට දේශයේම ගොඩ යනවා කියන එක. Taman හැදෙමු. මිනිහා හැදෙනකොට රට හැදෙනවා කියලා උන්වහන්සේ හැමදාමත් කිව්වා. මිනිහා හැදෙන්න ඕනේ මොනවෙන්ද? සල්ලි වලින් හොරා කාපු වගේ මැණික් ගල් වලින් කාසි වලින් නෙවෙයි. සිත ප්‍රඥාව ඇති කරගන්න ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ සිතයි. මනෝ සෙට්ටා මනෝමය. ඒ තත්ත්වයටපත් වුණොත් ඔබට ව්‍යසන වලින් පීඩාවටපත් වෙන්නේ නැති සිතක් උරුමේ සතුටින් ජීවත් වෙන්නට ලැබෙනවාමයි. මගේ පිරිස වෙනස් පිරිසක්. ඕන ව්‍යසනයක hina වෙලා සතුටින් ප්ලේන් ටියක් බීලා හරි ඒකත් නැතුව හරි දවස් දෙක තුනක් බඩගින්න හරි hina වෙලා සතුටින් අනිත් අයට උදව් කරන පිරිසක්, යථාර්ථවාදී පිරිසක්, සැබෑ දේ සැබෑ විදිහට දකින ප්‍රඥාවන්ත පිරිසක්, අනිත් කෙනාට ඒත් අවසාන මොහොතේ උදව් කරන පිරිසක්. ඊටාම හොඳ වෙනස් සමාජයේ
කැපිලා පේන පිරිසක්. බුදුන් වහන්සේගේ 500ක් පිරිස ලස්සනට ප්‍රභා සම්පන්නව ඉන්නේ ඇයි කියලා බුදුන් වහන්සේගෙන් බමුණ ඇහුවාම බුදුන් වහන්සේ කිව්වේ මගේ ශ්‍රාවක පිරිස මේ මොහොතේ ජීවත් වෙන්නේ අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි කියලා. මගේ දෙව්සුව දේශයේ ඔබත් මේ මොහොතේ ජීවත් වෙන පිරිසක්. ඒ නිසා ඔබ ලස්සනයි. ඔබ නිරෝගී සතුටින් ඉන්නවා. පුතාලා දුවලා අපි වත්මන් මේ මොහොතේ ජීවත් වෙමු. එළඹෙන මොහොත අපි ජීවත් වෙයිද නැද්ද කියන්න බෑ. වත්මන් මොහොන සතුටින් ගත කරන්න. උපරිම සතුටින් ඒ සතුටට මේ ආමිෂ දේවල් අදාළ වෙන්නේ නැහැ. අපි ළඟ තියෙන නිර්ආමිෂ ප්‍රීතියයි. ඒකට තෙල් අදාළ නැහැ, ගෑස් අදාළ නැහැ, කන්න බොන්න නැති ඒවා අදාළ නැහැ. ඒ කිසිවක් අදාළ නැහැ. ඔබ තුල තියෙන සිතේ සතුට, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තුල අනිවාර්යෙන් ඇති වෙනවා. ඔබට ඊටාම චිත්ත ප්‍රීතියක් තියෙන වෙලාවක කුසගින්න දැනෙන්නේ නැහැ නේද? ඒක තමයි ටෙක්නික් එක. සියලු දෙනාට මම ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අද ස්මරණය කරන ඒ මරණයට පත් කළ ඒ දරුවන් සියලු දෙනාටම ඒ අය ප්‍රාර්ථනා කරපු ආකාරයෙන් සදාකාලික සැනසීම උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර